සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ චතාරිමානි ගහපති සුඛානි අධිගමනීයානි ගිහිනා කාමභෝගීනා කාලේන කලයන් කාලං සමේන සමයං උපාදාය කතමානි චත්තාරි අත්ති සුඛං භෝග සුඛං අනන සුඛං අනවජ්‍ය සුඛං තීති ධර්මානුශාසනාවෙහි සදහැවර මූලානුග්‍රහක දායකත්වය දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවර පින්නතුනි එත්නාලිකාවේ ධර්මදක්ෂිනාවල අද මේ කෙරෙන්නා වූ ධර්මානුශාසනාවේ සදහැවර දායකත්වය දරනු ලබන්නේ උස්වැටකෙයියාව පට්ටියවෙල සාන්ත මයිකල් මාවත නොම්බර 275න් 9 නිවසෙහි පදිංචි ආර්.පී. සෝමපාල මහත්මයා සොකී උපන්දිනය වෙනුවෙන් ධර්ම දානයක් ලෙස අප මෙම ධර්මදේශනාවන් කරමින් මින් පෙර සතියේදී තෙරුවන් පිළිබඳව අරුත සරල තැන සිට ගැඹුරු තැනට යමින් තෙරුවන් සරණ සසර දුකින් මිදීම සඳහා අප විසින් කරගත දෙයක් කියන එක ඒ අප විසින් ගැඹුරට හදාරා තේරුම් ගත යුතු දෙයක් බවට පැහැදිලි කරන්නට උත්සාහ කළා. තවදුරටත් කරුණ ඉදිරියට තබමින් අදත් අපි ඉබඳු දේශනාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙත් යම්කිසි ගැඹුරු කරුණක් පිළිබඳව විවරණ ඉදිරියට තබන්න ඕන. මොකද ඒ තරම් ඒ කරුණු සරල කරුණු පැහැදිලි කරගත්ත හැකි ඉදිරි කරුණු තේරෙන්න ඕන තව ටිකක් කල් යනකොට. මන්දයත් මා මේ මාතෘකා පාඨයේ වශයෙන් ගත ධර්මදේශනාව මේ රට තුළ ඕනෑ තරම් දේශකින් වහන්සේලා කරලා ඇති. නමුත් මේකේ තිබෙන කිසියම් පදයක් තිබෙනවා රහස් පදයක් වගේ එකක් මේකේ අර්ථ තේරුම් නොගත්තොත් මේක අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. දැන් ලෝකයා ව්‍යවහාරේ පාවිච්චි කරනවා ජීවිතේ දුකයි කියලා. මා නම් දකින්නේ නැහැ ජීවිතේ දුකයි කියලා. බුදු සමය දුක්ඛාගමක් කියලා සමහර අය කියනවා. මා ඒක දකින්නෙත් නැහැ. මොකද බුදුන් වහන්සේ දුක හේතු වශයෙන් පෙන්වන්නේ පෞද්ගලික කාරණාවක් කරන ලෝකේ තියෙන දෙයක් නෙවෙයි. අනිතුරුව පෙන්වන්නේ බුදු සමයෙන් දුක නැති උතනක් සමාර්ගයක්. ජීවිතේම දුකටපත් කරගන්න එක පෘථග්ජන භාවයේ දෝෂයක්. දුකින් මිදෙන එක තථාගතයන් වහන්සේ වදාළ මාර්ගය තුලින් ගන්න පුළුවන් උත්තරීතර ප්‍රතිඵලයක්. බුදු සමය කියන්නේ දුක්ඛාගමක් නෙමෙයි. මිනිස්සු හිතනවට වඩා 16 ගුණයකටත් වඩා විශාල සුඛයක් සහිත ආගමක්. ඒක මේ සූත්‍රයේ තිබෙනා උදාහරණයකින් මම මේ 16 සහ 16න් එක ගත්තේ ඔබට ඉදිරියට ඒක දැනගන්න ලැබේවි. දිනක් ආනේපිඩිසිතුමා බුදුරජාණන් වහන්සේ වැඩ ස්ථානයේට ගින් බුදුන් වහන්සේට වැඳලා එකත් පසව වාඩි වෙලා හිටපු වෙලාවට තථාගතයන් වහන්සේ තමයි ආනේපිඩිසිතුමාට ඔය ඉහත ප්‍රකාශය කරලා තිබෙන්නේ. ගෘහපතිය මතක තියාගන්න ගිහිනා කාමභෝගීනා කාමභෝගී ජීවිතයක් ගත කරන ගිහියන්ටත් කලින් කලට තම තමන් අනුගමනය කරන්නා වූ ඒ හේතුන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් ඔය කාලේන කාලං සමේන සමයන් කියන්නේ ඒකයි. සැපයන් 4ක් ලබන්න පුළුවන් කියලා. දුක්ඛාගමක් නම් බුදුරජාණන් වහන්සේ සැපයන් 4ක් දේශනා කරනවා. මොනවද ඒ 4 කියලා විමසන තථාගතයන් වහන්සේම ඒවට නම් ටිකක් තියෙනවා. තියෙනවයි කියලා ලබන්න පුළුවන් සුඛය. පරිභෝජනය තුළ ලබන්න පුළුවන් සුඛය. තියෙනවයි කියන සුඛය අත්ති සුඛය. පරිභෝජනය තුළ තියෙනා වූ සුඛය භෝග සුඛය. ණය නැති බව තුළ තිබෙනා වූ සුඛය අනන සුඛය. මේ තුන එක පැත්තක්. අනිත් එක නිවැරදි බව තුළ තිබෙනා වූ සුඛය. මෙන්න මේ නිවැරදි බව කියන වචනෙට සඳහන් වෙලා තිබෙනා වූ පාළි විශේෂ අර්ථය හොයාගන්න ඕන අපි මේ නිවැරදි සුඛය හොයන්නේ කොහොමද කියලා. එහෙම නැතුව අපිට ඒකට යන්න බෑ. අර මා සඳහන් කළ බොහෝ දේශනාවල අර පෘථග්ජන මට්ටමේදීම අර සුඛ තුනම නිවැරදි සුඛය වශයෙන් පැහැදිලි කරනවා. අරුණහම මේ වචනේ අර්ථය ඊතරම් ගැඹුරට අරන් නැති නිසා තමයි
අපට මේකට අවතීර්ණ වෙන්න බැරි වෙලා තිබෙනවා. අප මේ ධර්මදේශනා පරිහරණය කිරීම තුළ එහි සඳහන් මේ රහස් සමාජයට විවර කිරීම තුළින් වැසුණු දොරවල් එහෙම නැත්නම් නොදුටු මංපෙත් විවර කරලා දෙන්න සමත් වෙනවා මං හිතන්නේ සමාජයට. යනු අපි මේ කරුණු තුන පැහැදිලි කරලා ඊළඟ කරුණට යන්න වෙනවා. කාලින් කලට Taman අනුගමනය කරන ප්‍රතිපදාවන් තුළ මේ කාමභෝගී ජීවිත ගත කරන ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට ඒකනේ කියන්නේ ගෘහස්ත ජීවිත ගත කරන අයට මෙන්න මේ සුඛයන් උරුමයි කියලා තියෙනවා. නමුත් ඒවා ලබන්න පුළුවන් විදිහ පිළිබඳව නිර්ණායකයන් තියෙනවා. ඒ ක්‍රමයට ගත්තොත් විතරයි සුඛය තියෙන්නේ කියන එක තමයි තථාගතයන් වහන්සේගේ අපිත් ඒ සැප ලබන්න ඕන නම් ඒ නිර්දේශය ඔස්සේ ගන්න ඕන. ඒ නිර්දේශයෙන් පිට ලබල් ගිහින් මේ කියන දේවල් ලබා ගත්තොත් ඔය කියන සුඛය ලැබෙන්නේ නැහැ කියන එක වර්තමාන උදාහරණ ඔස්සේත් අපට කියන්න පුළුවන්. කතමංච ගහපති අතිසුඛං. ගහපතිය මොකද්ද මේ තිබෙනවයි කියන සුඛය? ඉද ගහපති කුලපුත්තස්ස භෝගා හොಂತಿ. යම් කිසි කුල පුත්‍රයෙකුට භවෝග සම්පත් තියෙනවා. ඉඩ කඩම් වෙන්න පුළුවන්, කුරු පිට වෙන්න පුළුවන්, ඥාන වාහන වෙන්න පුළුවන්, තවත් දේවල්. උපයාසපයා ගත්ත දේවල්. නමුත් ඒකේ ප්‍රමේය විදිහක් තියෙනවා. භෝගා හොಂತಿ කියවට හරියන්නේ නැහැ. යම් කිසි කුල පුත්‍රයෙකුට උත්තාන විරියාදිගත බාහා බල පරිචිතා සේදාවක් කිට්ටා ධම්මිකා ධම්මලද්දා. ඔන්න ඔය නිර්ණායක ඔස්සේ හොයා ගන්න ඕන. සුරාවට සූදුවට දුරාචාරයට හොරකමට කුඩු වෙළඳාමට ගිහින් හොයන්න කියලා හැම නැහැ. ගසා කාලා හැම. අන්න ඒකයි විශේෂත්වය. එතකොට ලබන්න වෙන්නේ ඒවා පරිස්සම් කරගන්නයි ඒව නිසා ඇති වෙන හතුරු නිසා දුක. නමුත් මේ පෙන්වන කාරණාව යම් කිසි පුත්‍රයෙක් සොකී සෝත්සාහයෙන් උත්සාහයෙන් වීරියෙන්. ඒ වීරියට තව විදිහකුත් තියෙනවා හැබැයි. කොහොමද? බාහු බලයෙන්. Tamanගේ දෑතේ වීරියෙන් කියලා කතා කරන්නේ අපි. තමයි හිස මහන්සි වී කියන අර්ථය. ඒ වගේම වෙහෙස මහන්සිය කියන අර්ථයට ගන්නවා දාඩිය මුගුරු හෙලා කියන එක. දාඩිය මුගුරු හෙලා කියන එකේ තේරුම අවුවේ වැඩ කරලාම කියන එක නෙවෙයි. දැන් වර්තමානයේ නම් අවුවේ වැඩ කරලාට දැහැමින් හොයන්න පුළුවන් ඒ සිරුම් වල ඉඳගෙන. ඒකට ඒකට දාඩිය මුගුරු යන්නේ නැහනේ. නමුත් ඒකෙන් කියන්නේත් අර සාධාරණව දැහැමින් උපේන කියන එක අර්ථය. මතක තබා ගන්න. ඉපයු ධම්මිකා ධම්මලද්දා. අන්න ඒ වචන දෙක මතක තියාගන්න. දැහැමි බවෙන් සහ දැහැමි බවෙන් ලද කියන එක. ධර්මයෙන් යුක්ත සහ දැහැමි බවෙන් ලද භවෝග සම්පත්. අන්න. එහෙම සමහර අයට පරපුරෙන් ලැබෙනවා. මේ හංසෙලා උපයා ගන්නු ලැබෙනවා. යුක්ති සහගත සාධාරණ ක්‍රමෝපායන් මගින්. සේවකයන්ට අවශ්‍ය වැටුප් දීලා, රජයට අවශ්‍ය බදු ගෙවලා අන්න එහෙම තේරුම් ගන්න ඕනේ. කාරණාව ඒ විදිහට නීත්‍යානුකූලව සාධාරණ මට්ටමින් යමක් උපයා ගත්තාම දැන් එතකොට Tamanට තියෙනවා ඒක. දැන් එයා හිතනවා සෝ භෝගාමේ අත්ති. මට මෙන්න මෙහෙම භෝගයක් තියෙනවා. කොහොමද අර කියපු විදිහට උත්හාන වීරියෙන් ලැබූ බාහුබලයෙන් වැඩි දියුණු කරගත්ත දාඩිය මහන්සියෙන් උපයාසපයා ගත්තා වූ දැහැමි භවෝග සම්පත්. අන්න එතකොට එයාට ඒ Tamanට මේ දේවල් තියෙනවයි කියන සුඛය තමයි අතිසුඛය කියලා කියන්නේ. ඒ වගේම මේ සම්බන්ධයෙන් තවත් සූත්‍රවල සඳහන් කරලා ලබනවා ගින්නට, ජලයට, සොර සතුරන්ට, රජයට එහෙම වගේ දේවල් වලින් විනාශ වෙන්න තියෙන ඉඩ කඩත් බොහෝ අඩුයි කියලා මේ දැහැමිව සපයා ගත්තාම. එහෙම නැතුව සපයා ගත්තාම ඒවට වෙනත් අයිතිකාරයෝ ඉන්නවා කියලාත් වෙන සූත්‍රවල සඳහන් කරලා තිබෙනවා. ඒ නිසා ඒවා සුරක්ෂිත බව පිළිබඳව දැහැමි බව සහ දැහැමි සංකල්පනා වැදගත් වෙන බව. එදා නම් ඒ සුරක්ෂිත බව සඳහා රක්ෂණාවරණ තිබුණේ නැහැ. වර්තමානයේ සඳහා යම් කිසි කොටසක් ගෙවින් රක්ෂණාවරණ ලබා ගන්න පුළුවන් ක්‍රමයකුත් තිබෙනවා. එතකොට හදිසි අර කියන හානියකටපත් වුණත් ඒකට අඩන්න සිදු වෙන්නේ නැහැ අදාළ වත්කම වන්දිය ලැබෙන නිසා. ඒකට යම් මුදලක් ආයෝජනය කරන සිදු වුණාට අනතුරු සහගතව දියු ගෙවීමේදී මේ අනතුරු තත්ත්වයන් තිබෙන විට රජුන්ට, සොරුන්ට, සතුරන්ට, ගින්නට, ජලයට විනාශ වෙන්න ඉඩ කඩ ඒ සුරක්ෂිත භාවයෙන්ුත් ඇති කරගත්තට කමක් නැහැ. වාහනයක් වාහනේ ධාවන කරනවා පාරේ. එතකොට ඒකට රක්ෂණයක් නැත්නම් අනතුරක් වුණාම අතින් වියදම් කරන්න ඕන. තුන්වෙනි පිළි රක්ෂණයක් එහෙම තිබුණා. නමුත් ඉහළ පිළි රක්ෂණයක් තිබුණොත් අදාළ මුදල තමන්ගේ සාක්කුවෙන් ගන්න නැතුව රක්ෂණලා තියෙන සමාගමෙන් ගෙවනවා. එතකොට තමන්ට බරක් නැහැ. ඒකට සුළු ආරිකයක් තමයි මාසිකව ගන්නට. මේවතින් රටේ පවතින පහසුකම්. ඒක වන්දිය ගන්නම මේ රක්ෂණ මුදල බඳින්න ඕනේ නැහැ. අනතුරු නොවෙනවා නම් ඒක එහෙම හිමි වෙයි තමයි. නමුත් අනතුරක් වුණොත් වියදම් කරන්න බැරි වෙනවානේ. ඒ බඳු ක්‍රම සමාජයේ පවතිනවා. යම් කෛරාටික ස්වභාවයන් තිබෙනවා නම් අහුවෙන්නේ නැති වෙන්න ඒවා කරගත්තට වරදක් වශයෙන් අපි දකින්නෙත් නැහැ. එතකොට යම් කිසි කෙනෙකුට මේ සමාජයේ මෙන්න මේ කියන විදිහට යම් තැනක යමක් තියෙනවා නම් අර සාමාන්‍යයෙන් කියවනට කියනවා නෑ කියා ඉන්නවා කියලා. නැති බණේමයි සමහර අය කටේ තියෙන්නේ කියලා. Tamanට මේක තියෙනවයි කියන සතුට. මතක තබා ගන්න මේක එතකොට ලෞකික සතුටක්. ලෝකෝත්තර සතුටක් එහෙම නෙවෙයි මතක තියාගන්න.
ඒක අපි කතා කරන ඔබ හොයන සැප කියන වචනට අයිති කාරණයක්. ගේ ජීවිතය සැප කියලා කතා කරන සතුට. අත්ති සුඛය. දෙවෙනි එකකුත් තියෙනවා. ඒ තිබෙන දේවල් නිකම් තිබෙන්න බෑනේ. ඒවා පරිහරණය, පරිභෝගය, පරිභෝජනය. ආහාරයට ගැනීමට තමයි පරිභෝජනය කියන්නේ. අනිත් පරිහරණය තමයි අනිත්‍ය පරිහරණය, පරිභෝග කියලා කතා කරන්නේ. ඒකත් කොහොමද පැහැදිලි කරලා තිබෙන්නේ? කතමංච ගහපති භෝග සුඛං. ගෘහපතිය මොකද්ද මේ පරිභෝගයේ සුඛය කියලා කියන්නේ කියලා හරි. අන්න තථාගතයන් වහන්සේ ඒක විස්තර කරව දාරනවා. ඉරගහති කුලපුත්තෝ උත්ථාන විරියාදිගතා භෝගේහි බාහ බල පරිතේහි සේදාවක්කිත්තේහි ධම්මිකේහි ධම්මලද්දේහි භෝගා. එහෙම තියෙනවා. ඒ ටික තියෙනවා. නමුත් ඔහොමද කරන්නේ භෝගාච භෝගේහි භෝගෝච බුඤ්ජති. ආන්න. ඒ භවභෝග සම්පත්ත හෝ අනුභව කරනවා. බුඤ්ජති කියන එකේ තේරුම ඒවා කෑමට ගන්නවා හරි ඇඳුම් පැළඳුම් සෑම දෙයකම සාමාන්‍ය බුඤ්ජති කියන එක නම් ආහාරයට ගන්න වළඳනවා කියන අර්ථයෙන්. නමුත් ඒක තමයි පරිභෝගය කියලා කියන්නේ. ආහාරයට විතරක් ඇඳුම් පැළඳුම් වලට නිවාස වලට බේත් හේත් වලට ඔහුට ඒවා පිළා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි පුඤ්ඤාංච කරෝති. පුඤ්චා පුඤ්ඤානිච කරෝති. අන්න එහෙමකුත් තියෙනවා. දැහැමින් උපයා සපයා ගත්තා වූ ධනයක් පින්කම් සඳහා කර යොදන්නත් පුළුවන්. පින්කම් ප්‍රධාන වශයෙන් ශාසනය සඳහා අමතරව මව්පියන් සඳහා සහෝදර සහෝදරයන් සඳහා අංගවිකල මන්දබුද්ධික අසරණ අය සඳහා ඒ වගේ සමාජ සුබ සාධනය සඳහා තමන්ට තෘප්තියක් ලබන්න පුළුවන් කොයි පැත්තකින්ද උදව් කරලා සතුටු වෙන්න පුළුවන් කැමැත්තක් ගත්තාම එතකොට ඒකිනුත් අර උදව් උපකාර කිරීමේ පරෝපකාරයේ සතුට තියෙනවා. එහෙම නැතුව ටිකක් දීලා ලබන සැරේට ගොඩක් ලබන්න දෙනවා හෝ පින් කරනවා කියන අර්ථය ගන්න එපා. එතකොට පින ආත්මාර්ථකාමී වෙනවා. තමන් සන්තකව තිබෙන බැවින් තමන්ට අතිරික්ත වශයෙන් තිබෙන බැවින් මිනිසාගේ දුකට පිහිටවීම සහතරක් බවට පත් කරගත්ත පුද්ගලයා ඒක කරන්නේ අත්තත්තං පටිපජ්ජත නෙවෙයි පරත්තං පටිපජ්ජත. තමන්ගේ යහපත නෙවෙයි අන් අයගේ යහපත සඳහා විහිදම් කරලා එයින් ලබන සෝයක් තිබෙනවා. බලන්න එහෙම උදව් උපකාර කරලා පුළුවන් කියලා. එතකොට ඒ පුද්ගලයා ඒ විදිහට කරනවා. කරලා යා කල්පනා කරලා ලබනවා. උත්හාන වීරියෙන් බාහුබලයෙන් දාඩිය මුගුරෙන් ලබා ගත්තා වූ මේ ධනය ධර්මලබ්ධෙන් ලද්දා වූ ධනය තමන් පරිහරණය කරනවා, පරිභෝජනය කරනවා, ආහාරයට ගන්නවා කියලා සහ පින් කිරීමේ සුඛයත් ලබනවා. ඔන්න දෙවෙනි එක. තහනමක් නැති. දැන් අන්න එතන තව රහසක් තියෙනවා. මේ ධනය සුරාවට සූදුරු දුරාචාරයට හොරකමට වංචාවට යොදන්න කියලා නෑ. එතකොට භෝග සුඛය ලබන්න බෑ. නැත්නම් රේස් යන්න කියලා හරි හැන්දෑවට නයිට් ක්ලබ් යන්න කියලා හරි එහෙම කියලා නෑ. අන්න අපේ සමහර අයට අතර මුදල් හදලා ආපුවාම ඒක යහපත් ආයෝජනයකට හෝ අර වගේ පරිභෝජනයට හෝ නැත්නම් පින්කම් සඳහා යොදනවා වෙනුවට තව වෙන නැති දේවල් මතක් වෙලා ඒකට දෙගුණයක් දෙට හතර ගුණයක් වේදම් කරන නාස්ති වෙන පැතිවලට සමාජය යනවා. අන්න ඒ අය මේක තේරුම් ගන්න ඕන. මුදල් හදලා හැමදාම හතර ලැබෙන්නේ නැහැ. ලැබෙන දේ ආදායම් මාර්ග බවට සකස් කරගන්නව සුරක්ෂිත බවට පත් කරන්න ඕන. ඔය සමාජයේ ලෝකේ ජනප්‍රිය වෙන කලාකරුවන් දෙස බැලුවත් තවත් අය දිහා බැලුවත් ඔවුන්ට යම් කාලයක් වවනවල උතුරායන්ට මුදල් අතල්ලිනවා. ඔවුන් හිතනවා හැමදාම මේ ජනප්‍රියත්වය තියෙයි කියලා. අන්තිමට බොහෝ දෙනා මේ මොහොතේ වවිදම් කරලා අසරණ වෙනවා අන්තිමේදී. ගෙදරකුත් නැතුව ආදායමකුත් නැතුව. ඒ නිසා බමරි හැමදාම වැල්ලි කරකිනවා කියලා හිතන්න එපා. Tamante උපයන ආදායම් ලැබෙන කාලයක් තුල ඒක උපයාගෙන විනාශ කරගන්න නැතුව ඒක සුරක්ෂිත මාර්ගයට යොදා ගන්න ඕන. චතුත්තංච නිදාපෙය්‍ය ආපදාසු භවිස්සති. තථාගතයන් වහන්සේගේ පරිහරණය, පරිභෝජනය, පරිභෝගය පිළිබඳ තේමාව මතක් කරගන්න. උපේන සපේන දේවල් ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය. සම්පූර්ණ උපේන දේන් හතරෙන් එකක් ආහාර පාන සඳහා වියදම් කරන්න කියලා තියෙනවානේ. දුහි කම්මං පවෝජේ. තමන්ගේ ව්‍යාපාරය දියුණු කිරීම සඳහා දෙකෙන් එකක් වියදම් කරන්න. මෙච්චරයි මූලික අවශ්‍යතාවයන්. චතුත්තංච නිදාපෙය්‍ය හතරෙන් එක අන්න එදා රක්ෂණයක් නොතිබුණු නිසා පස්සේ අවශ්‍යයක් වුණොත් ගන්න නිදාපෙය්‍ය නැත්නම් නිදන් කරව නැත්නම් ඉතිරි කරනවා කියන එක. වර්තමාන තත්ත්වය තුලත් මම මේක දකිනවා. වසර දෙකක් තිස්සේ ඇති වුණා වූ කොරෝනා අර්බුදයන් තුළ සමහර අයට රජය උදව් කරන්න ඕන වුණා. ඔවුන්ට නිදාපෙය්‍ය තිබුණ නැති නිසා. හැබැයි නිදාපෙය්‍ය තියෙන අයත් නෑ වගේ රජය ආධාර අරන් හිටියා. ඒවා ඉතින් වංචනික බව කියලා තේරුම් ගන්න වෙනවා. නමුත් ඔවුනුත් තේරුම් ගන්න ඕන මෙබඳු ආබදාසු වෙනවා. අද වගේම ඉස්සරහටත්. එදාටත් කාගෙන්වත් අතපාන්න නැතු වෙන්න පුළුවන් Taman සතු තැන්පත් ධනයක් තියෙනවා නම්. දැන් හම් වෙන ඔක්කොටම වඩා වියදමක් ලෑස්ති කරගෙන, කියන්නේ ආයත වඩා වැය වියදම් කරගෙන වැය ශීර්ෂයේ ඉහළ ගන්නවට වඩා ආයත වඩා
වැය අඩු කරගත්තාම යම් කිසි මුදලක් ඕන කෙනෙකුට මුදල් හදල් වශයෙන් ස්වර්ණාභරණ වශයෙන් ඉඩකඩම් වශයෙන් අද ඒවා ඉතුරු කරන්න පුළුවන් මාර්ග තියෙනවා. එතකොට අර වගේ ආපදාවකදී අඬන්න දොඩන්න වැළපෙන්න රජයට දොස් කියන්න සිදු වෙන්නේ නැහැ. ආපදාවට දොස් කියන්න සිදු වෙන්නේත් නැහැ. එහෙම දේවල් යුද බිය, ගිනි බිය, ජල බිය, සොර සතුරු බිය කියන කාව ඉතිහාසයේ පුරාම හැමදාමත් තිබුණ දේවල්. සාමකාමීව සාන්ත දාන්තව හැමදාම ඉන්න ලැබෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න ඉතිහාසයේස බලලා. තවත් යුගයක් එහෙම આવොත් එදාටත් මුහුණ දෙන්නට අදාළ සශක්තිය මේ චතුත්ථංච නිදාපෙය කියන කාරණාවේදී අවශ්‍ය වෙනවා. අන්න එතකොට ඒක අපි කතා කරන්නේ පරිභෝගය පිළිබඳ සුඛය. පරිභෝග කිරීම පිළිබඳව සුඛයක් තියෙන්න ඕන. මේකත් මොන සුඛයක්ද? ගැඹුරු දහමක් දැනගන්න ඕනේ නැහැ. මේ බුදු සමයේ ත්‍රිලක්ෂණ චතුස්සත්‍ය මොකක්වත් දැනගෙන නෙවෙයි මේ. යුක්ති සහගතව සාධාරණ ජීවත් වීතුයි කියන දසවස්තුක සම්මාදිට්ඨිය පිළිගැනීම තුළින් සාධාරණ පුද්ගලයෙක් ලෙස ජීවත් වීම තුළ මේ සුඛය ලබන්න පුළුවනි. එතකොට දෙවෙනි සුඛය තවත් එකක් තිබෙනවා. කතමංච ගහපති අනන සුඛං. ගහපතිය මේ ණය නැතිකමේ සුඛය කියන්නේ මොකද්ද? එදත් අනේ පිරිසුතුමා පවා පොලියට ණයට දුන්නා කියලා සඳහන් වෙනවා. එහෙම ක්‍රම තිබිලා තියෙනවා. වර්තමානයේත් මේ ආයෝජන මගින් නැත්නම් ණය මගින් ආයෝජනය කරලා මුදල් උපයා ගෙවන ක්‍රමය සමාජයේ බොහෝසේ පවතිනවා. මේක පැහැදිලි කරගන්න ඕන කාරණයක් ඒ නිසා. බුදුන් වහන්සේ ණය ගන්න මෙපා කියලා තියෙනවට වඩා මොකටද කියලා තේරුම් ගන්න ඕන. අපි ඒක හොයාගනිමු තව ටිකක් එහාට විස්තර අරගෙන. එතකොට හොයාගන්න පුළුවන්. ඉදගහපති කුලපුත්තෝ න කස්සච කිංචි දාරේති අප්පං වා බහුං වා. ඔන්න ඒකෙන් පැහැදිලි කරනවා යම් කිසි කුලපුත්‍රයෙක් අල්ප වූ බොහෝ ණයකාරයෙක් නොවේ නම් තමන් ණය නැතයි කියන සතුට ලබන්න පුළුවන් නම් අනන සුඛය කියලා කියනවා. නමුත් මේ ණය වෙන්න ඕන කාරණාව පිළිබඳව වර්තමානයේ යම් යම් ව්‍යාපාර ආයෝජන සඳහා මුදල් හදල් රජයක් දෙනවා ආයෝජනය කරලා උපයාගෙන පොලිය ගෙවන්න පුළුවන්. මම නම් දකින්නේ වෙනත් ආකාරයකට. මේක පෙන්වන්නේ දලිද්දං දලිද්‍යම් භික්කවේ දුක්ඛං ගිහිනෝ පාන භෝවිනෝ. කාමභෝගියාට දිලිඳුකම දුකක් කියලා පෙන්වනවා. දිලින්දා ණය අරගෙන දලිද්දේ ඉනම ආදාය බුඤ්ජමානේ විහඤ්ඤති. ඒ ණයෙන් කෑවොත් පොලිය ගවන්නේ කොහොමද? අනිසා කෑම කියන්නේ ආයෝජනයක් නෙමෙයි ආදායම් මාර්ගයක් නෙමෙයි. එහෙම වුණොත් ඔහුට වෙනසෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා කෑමට සඳහා වේදම් කරන්න ණයට ගන්න එපායි කියලා ගත්තොත් වෙනසනවා කියනවා. අරුණහම ආයෝජනය සඳහා එපායි කියන එකක් මම දකින්නේ නැහැ. වර්තමානයේ දියුණුවලාගේ ව්‍යාපාර ස්වකීය ප්‍රාග්ධනයට වඩා අර වගේ මුදල් අදා ආයෝජනය කරලා දියුණු වෙච්ච වණ තියෙන්නේ. නිකම් මුදල් තියනකොට එහෙම විශ්වාසවන්ත මාර්ගවල යොදාගත්තාම ගන්න පුළුවන්. නිසා අපි වර්තමාන සමාජයේ ගත්තත් මේ විදිහට යම්කිසි ආයෝජනයකට යොදලා ලැබෙනා වූ ආදායමෙන් අදාළ පොලියක් ගෙවාගෙන තමන්ට ලාභ ලබන්න පුළුවන්. ඒක රැකියා උත්පාදන මාර්ගයක්, සමාජ මෙහෙවරක්, රටක් දියුණු කිරීමක් කියන කාරණා. නිසා නමුත් අර ණය කියන වචනේ ගත්තම ඔබ ණයකරුවෙක් නම් සමාජයේදී හදිසියකට අත මාරු නැත්නම් 5 10 20 කියලා එකක තියෙනවා ගිනි පොලි ක්‍රම එහෙම කියලා. එහෙම අරගෙන ආදායම් නැති වුනහම කැමට වියදම් කරොත් එහෙම ණයකරුවන් පිටිපස්සෙන් ඇවිදින් හැමදාම ඉල්ලනවා. ඊට පස්සේ සපයක් වෙන විදිහින් වෙන්නේ මග ඇරලා ඉන්න බොරු කියන්න ගමෙන් පලා යන්න තමයි සිද්ධ වෙන්නේ. එහෙම කරන අය මතක තියාගන්නකො සමාජයේ එහෙම අය ඉන්නවා. හතරම ණය වෙලා Tamanගේ විහිදම් පාලනය කරගන්න බැරුව ඊට පස්සේ දවස පුරාම මාසෙ පුරාම ණයකරුවන් ඇවිදින් ආඩාපාලි කියලා යනවා, දොස් කියලා යනවා, අපහාස කරලා යනවා. එහෙම කරන්න එපයි කියලා පෙන්නන්නේ. ඒ නිසා තථාගතයන් වහන්සේගේ ගැන්වීම තුළ ව්‍යාපාර දියුණු කිරීම සඳහා ආයෝජනය කරන්න එපයි කියලා කියවෙන්නේ නැහැ. දිලිඳුකමේදී ආදායම් නැති නිසා කෑමට සඳහා ණය ගත්තොත් ඒ කෑමට ගත්ත ණය ආපහු කෑමට ගත්ත ණය කියලා නෑ, මොනවට ගත්තත් ණය කියන එකේ තේරුම ආපහු ගෙවන්න ඕන පොලිස් සම කියන එක අන්නේ න්‍යාය පිළිගන්න වෙනවා. ඉතින් කියන්න කනගාටු කාරණයක් තියෙනවා. බාසුගේ දවස්වල මා අදුටුවා ඔය මහා පරිමාණ ණය ගත්ත අය රජයට අගරු චෙක්පත් හෙවත් ගිණුම් වල වත්කම් නැති මුදල් නැති බිනුම් වලට චෙක්පත් දීලා අය කරගන්න බැරුව ඉන්නවයි කියලා. ඔන්න හොරකම්, ලොකු හොරකම්. ඒකෙන් පෙන්නන්නේ. ඒ වගේම අනිත් අය ගත්තහමත් මේ ණය සම්බන්ධයෙන් සමාජයේ ඔය බුදු සමයෙන් පෙන්වන ආගමික ජීවිතයට අදාළ ණය ගරුක බවක් තියෙන බවක් බොහෝ තැන්වල දකින්නේ නැහැ. එහෙම වුණොත් ඒ ණය ගන්න තැන් හෝ ආයතන කඩා වැටෙන්න හේතුවක් නැහැ. හරියට වෙලාවට කලාවට ගෙවනවා නම් ගෙවන්න බැරි වුණොත් සහනයකුත් ලැබෙනවා නම්, නමුත් එන්නේ පැහැර හරිනවා නම්
ඒ පැහැර හැරීම කියන එකේ තේරුම ආයතනයක බිඳ වැටීමේදී සමාජිකයෝ හෝ නිලධාරීන් හෝ ඔක්කොම හොරකම් කරලා කියන එක නේද ඒ කියන්නේ. ලංකාව තුළ පවතින ඔය මම ආයතන බිඳ වැටීමේදී ඔන්න ඔය හොරකම් කරන්නේ නැහැ කියන ශික්ෂාපදය කීවට හොරකම් කරලා තියෙනවා කියන එක තමයි ඒකෙන් කියවෙන්නේ. නැත්තම් බෞද්ධ සමාජයක් තුළ ආයතනයක් බිඳ වැටෙන්න හේතුවක් නැහැ. ණය හරියට ගෙවනවා නම්. පැහැර හැරීම එතකොට මෙලොවට සහ පරලොවට බලපාන්නා වූ පෞකාරකමක් බව තේරුම් ගන්න නීතියෙන් සමහරට අය කරගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් නීතියෙන් නෙවෙයි ඊට පස්සේ ගෙවන්න වෙන්නේ. සාමාන්‍යයෙන් අපි නම් අහලා තියෙන විදිහවල් තියෙනවා. විශේෂයෙන් ඇතාසුනකයා ගවයා ආශ්‍රය වෙලා හැම ගෙවනවායි කියලා. ඇතා කියන සතා වැඩ කරනවා සුළු ගානකට කැම ටිකකට. ගවයා කියන සතා හාල පොරු ගල බර අරලා දෙනවා. ඒ තමයි ගෙවන විදිහ. එහෙනම් නොගෙවුවහමත් අන්න එහෙම ගෙවන්නත් වෙනවා කියන එක මොකද ඔක මනෝමූලික ධර්මතාවයක් නේ. මේ මනෝමූලික ධර්මතාවයේ ගැඹුර තේරුම් ගත්තොත් බිත්තියට බෝලයක් දමලා ගැහුවාම තමන් ගාවට ආපහු එනවා. පර්වතයක් ඉස්සරහා සද්දයක් කළොත් එහෙම හුවක් ඒ හුවේ සද්දේ ගලේ වැදිලා ආපහු එනවා. මේ කර්ම නියාමයේ චේතනාත්මක බැවින් ආපහු විපාක වාරයක් එන බව මෙලොව සහ පරලොව වශයෙන් තේරුම් ගන්න. තේරුම් අරගෙන මෙබඳු දේවල් කරනවා නම් අනන සුඛය වෙනුවට ණය නැති සුඛය වෙනුවට ණය දුක්ඛය තමයි ඔබට විඳින්න සිදු වෙන්නේ. අපි දැන් කාරණා තුනක් ඔස්සේ පැහැදිලි කළා විඳින්න පුළුවන් සුඛ. මම දකින්නේ මේ තුන එක පැත්තක්. අනිත් එක නම් වෙන එකක්. නමුත් ඒකත් ඒ පැත්තටම දාලා විග්‍රහ කරන එක තමයි අපේ සමාජයේ පවතින්නේ. මම කියනවා මේ තුන ලෞකිකයි. මේ අත්තිභෝග අනන ලෞකිකයි කියලා. අනවජ්‍ය සුඛේ ලෝකෝත්තරයි. ඒ කියන්නේ ලෝකෝත්තර සුවය කාමභෝගී ගිහියාටත් උරුමයි කියලා පෙන්වන්න තියෙන හොඳම සූත්‍රයක් මේක. ඒ අනවජ්‍ය වෙන්නේ කොහොමද කියලා අපි හොයලා බලන්න වෙනවා. ඔන්න මම යම් පාට ඉදිරිපත් කරනවා සවන් දීගෙන බලන්න. කොහොමද තිබෙන්නේ? අත්තිසුඛය සම්බන්ධයෙන් සඳහන් කරනවා ඉද්දගහපති කුලපුත්තෝ භෝගා හොಂತಿ. භෝග සුඛයෙන් සඳහන් කරනවා ඉද්දගහපති කුලපුත්තෝ උත්ථාන විරියාදිගතා හොಂತಿ. අනනුසුඛය සම්බන්ධයෙන් කතා කරනවා ඉද්දගහපති කුලපුත්තෝ න කස්ස කිංචති කිංචි දාරේති. කිටිතු ලොකු හෝ කුඩා පොඩි දනක්. මේ තුනේම මොකද්ද තියෙන්නේ? ගෘහපතිය කුලපුත්‍රයෙක්. කුලපුත්‍රයෙක් හිටපු නිසා කුලපුත්‍රයෙක් කියන්නේ කුල දුහිතෘ කෙනෙක් වුණත් කමක් නැහැ. නමුත් ඊළඟ පදයේ විශේෂ අවධානයක් යොමු කරන්න. මොකද්ද කියලා තියෙන්නේ කියලා බලන්න. ඔන්න මම කියනවා කතමංච ගහපති අනවජ්‍ය සුඛං. ඉද ගහපති අරිය ශ්‍රාවකෝ අනවජ්‍යේන කාය කම්මේන සමන්නාගතෝ හොති අනවජ්‍යේන වචී කම්මේන සමන්නාගතෝ හොති අනවජ්‍යේන මනෝ කම්මේන සමන්නාගතෝ හොති. දැන් අර ඉදගහපති කුලපුත්තෝ කියන කුලපුත්ත කියන පදයට දැන් අලුත් වචනයක් ඇවිදින් තිබෙනවා නේද? ආර්ය ශ්‍රාවකයා කියලා. කුලපුත්‍රයා කුලපුත්‍රයෙක් වෙන්නේ කොහොමද? කුලපුත්‍රයා ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නේ කොහොමද කියලා හොයාගන්න ඕන නේද? ආර්ය ශ්‍රාවකයාටයි නිවැරදි සුඛය හම්බ වෙන්නේ. අර ඉස්සරහින් පෙන්නපු අත්තිභෝග අනන සුඛ තුනට නෙවෙයි අනවජ්‍ය සුඛය කියන්නේ. මතක තියාගන්න. අන්න ඒ නිසා මේ අනවජ්‍ය සුඛය කියන එක ටිකක් විස්තර වශයෙන් හොයාගන්න ඕන. දැන් මෙහෙම ගන්නකො මම පැහැදිලි කරන්නම්. අපි සාමාන්‍යයෙන් සම්මත හික්මීම් අනුව ගත් කල ශික්ෂාපද සංවරයේ ඉන්නේ. ගිහියෝ පැවිදි. ශික්ෂාපද සංවරය කියන්නේ මේවා වැරදි අපි කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා. පස් පිණිස හතුරු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාම මිත්‍යාචාරය කරන්නේ නැහැ. එහෙම පොරොන්දු වුණාට ඒ පුද්ගලයාටම අදාළ තැනදී මේක අමතක වෙනවා. ඉන්නවා මැරෙනවා පේන්නේ නැතුව යනවා. සාධාරණ ආසාරණේ තේන්නේ නැතුව යනවා. හොර බොරුව බව අමතක වෙනවා. උදාහරණයක් වශයෙන් මෙහෙම ගන්නකො අපි සතුන් මරන්නේ නැහැ කියන ශික්ෂාපදයේ ඔන්න පොරොන්දු වෙලා ඉන්නවා. ඉතින් අපට අහු වෙනවා උගුලකට අහු වෙලා ඉන්න සුනකෙක්. එහෙම නැත්නම් තව ඒ බඳු මාංශ පිරිස ගන්න නැති සතෙක්. එතකොට යාපි ලෙහලා යවයි. අපි කියන්නේ මම හෝ අපි කියන අර්ථය නෙමෙයි පොදුවේ ගන්නෙ. හොඳයි මේ හතුන් මරන්නේ නැහැ කියපු පුද්ගලයෙකුට හාවෙක් මිනින්නෙක් වගේ උගුලකට අහු වෙලා ඉන්නවා දැක්කොත් එහෙම ඌරෙක් වගේ. අනේ අහිංසකයා ලෙහලා යවන්න කියයිද මස් වල රහ මතක් වෙයිද? එතකොට අර ශික්ෂාපදයෙන් පොරොන්දුව අමතක වෙනව නේද මාංශක සතය හැමුවේ. අන්න එහෙමයි ඔය ශික්ෂාපදයේ රකින්න බැරි ඇතුළත තිබෙනා වූ මාංශ ලෝභයේදී ශික්ෂාපදය අමතක වෙනවා. මෙන්න මේ නිසා මේ පිටතින් පොරොන්දු වී සංවර වෙන එක කැඩෙන්න තියෙන ඉඩකඩ හරියට වැඩි. ඒ නිසා මේ අනවජ්‍ය නැත්තම් නිවැරදි බව කියන එක පිටින් තියෙන එකක් වෙන්නේ නැහැ. බුදුන් වහන්සේ පැහැදිලි කරවා දාරන්නේ පුබ්බංගමා කියලා මනෝනේ සිතනේ.
වචනට එන්නෙත් කයට එන්නෙත් සිතට එනදී. සිතේ දේ කයට එකතු කරනවා වචනට එකතු කරනවා. පළමු සිතට එනවා. අන්න එහෙනම් සිතට එන දේවල් තමයි කයට වචනට එකතු කරන්නේ. අන්න සිතට ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යා, ක්‍රෝධය එනවා. අවසාවඥයි. එතකොට ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යුක්තව කරන්නා වූ කර්ම සාවජ්‍ය කාය කර්ම. අන්න ප්‍රාතගාන, දත්තාදාන, කාමිත්‍යාචාරය වලට ඇතුලේ තියෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ. ඒ වගේම බොරු පරස හිස් ක්‍රයම් ක්‍රීලාම් වචී කර්ම. ඒත් ඇතුලේ තියෙන ලෝභ, ද්වේෂ, මෝහ. අවිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි කියන්නේම ලෝභ, ද්වේෂ, මෝහ. එතකොට මනෝ. මේ තුනටම මුල් වෙන්නේ මනෝ කර්ම, ලෝභ, ද්වේෂ, මෝහ නේද? පෘථග්ජන පුද්ගලයයි කියන්නේ තමන්ගේ හිතට ආපු මේ ලෝභය, ද්වේෂය, මෝහය පිළිබඳව පාලනයක් නැහැ. ඒ පිළිබඳව අවබෝධයක් නැහැ කියන එකනේ. අනේ ඇතුළතින් ඒවා තියෙන විට ආපුවම අදාළ තැනදී අර ශික්ෂාපදේ ප්‍රමාණවත් වෙන්නේ නැහැ අපිව පාලනය කරන්න. ඒ නිසා පුහුදුන් පුද්ගලයාට පොරොන්දු නාට හෝ යහපත් ජීවිතයක් ගත කරනවට හෝ මුලින් මේක අයින් වෙලා නැහැ. මුලිනුට අප දාලා නැහැ. ඒ නිසා ඔහුට පෘථග්ජන මට්ටමේ ඉඳලා කවදාවත් මේ නිවැරදි සුඛය විඳින්න හම්බ වෙන්නේ නැහැ. කොහොමද පෘථග්ජන පුද්ගලයා නැත්තම් මේ පුද්ගලයෙක් ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නේ? අන ආර්ය ශ්‍රාවකයාට පුළුවන්කමක් තියෙනවා මේ පාලනය වෙනුවට මුලින් උපුට දැමීමේ හැකියාවක්. ඒ ආර්ය ශ්‍රාවකයාට අවබෝධ වෙනවා ඉස්සරහට තමන්ව පාලනය කරන්නේ තමන්ගේ කාය වචනද හිතද තමන්ගේ හැඟීම්ද කියලා. තමා මේ කාය වචන පාවිච්චි කරන්නේ තමා විසින්ද ඒ මොහොතේ උපන් හැඟීම විසින්ද කියන එක. අන්න එක තේරුම් ගත්තාම ආර්ය ශ්‍රාවකයාට ඒක පාලනය කරන්න පුළුවන්. ඒ පිළිබඳ අවබෝධයක් නැති පුද්ගලයාට කියනවා අනාර්ය ශ්‍රාවකයයි කියලා. ඒ නිසා මේකෙත් හොඳ ලස්සන රහසක් තියෙනවා. මේ කාරණය පිළිබඳ තව ටිකක් ගාතාවක් දෙකක් තියෙනවා. ඒක කියලා ඊට පස්සේ මම පුළුවන් තරම් දුරට මේක පැහැදිලි කරන්න කාලය ගන්නම්. ඒකේ තියෙන රහසක් තියෙනවා. මෙන්න මෙහෙමයි පැහැදිලි කරන්නේ. අනනං සුඛං ඤත්වාන අතෝ අත්ති සුඛං ඝරේ. ඕ සරේ වෙන්න පුළුවන්. බුඤ්ජං භෝගං සුඛං මච්ඡෝ තතෝ පඤ්ඤා විපස්සති කියලා අන්න එහාට ඊළඟ වාග්ගාතාවට එකතු කරලා තිනවා කොටසක්. ණය නැති භවයේ සුඛ බවද දැන. තිවෙන බව පිළිබඳ සුඛයත් සිහි කරනවා. භවභෝග සම්පත් මිනිස්තෙම එතනින් නතර වෙන්න එපා කියලානේ තියෙන්නේ. තතෝ පඤ්ඤා විපස්සති. නුවණින් විමසා බලන්න වෙනවා එතනින් එහා පැත්තට. අන්න අර අත්තිභෝග අනන සඳහා නුවණින් විමසා බැලීමක් අවන්නේ සාමාන්‍ය මට්ටමින් හරි. අර නුවණින් වෙනසීම බැලීමේදී තමයි ආර්ය ශ්‍රාවකෙක් වෙන පාර හම්බ වෙන්නේ. විපස්සමානෝ ඥානේති උබෝ භාගේ සුමේදසෝ. ඔන්න අර මම කියපු භාගය ආවා. නුවණින් විමසා බලන්නේ නම් මේ භාග දෙක කෙරෙහි. දැන් භාග නම් 2 2 4නේ භාග ගන්න 4න්. නමුත් මේ භාග එහෙම නෙමෙයි. 1 2 3 එක භාගයක්, 4 තව භාගයක්. 4න් 3ක් එක භාගයක්, 4න් එකක් තවත් උවෝ භාගේ. අත්තිභෝග අනන එක භාගයක්, අනවජ්‍ය තවත් භාගයක්. උබෝ භාගේ මේ භාග දෙකෙහි දෙක කෙරෙහි නුවණින් විමසා බලනකොට අනවජ්‍ය සුඛස්සේතේ කලන් අග්ගන්ති සෝලසී. ඔන්න උදාහරණය ගන්න. පළමු කොටස හා සංසන්දනය කර බැලීමේදී අත්තිභෝග අනන කියන සුඛ තුන අනවද්‍ය සුඛයෙන් 16න් එකක් තරම්වත් නොවටි. අනවද්‍ය සුඛයේ එකක් වුණාට ඒක 16න් 15ක් තරම් විශාලයි නේද? අත්තිභෝග අනන 3ක් වුණාට ඒකේ සුඛයේ ප්‍රමාණය 16න් එකක් තරම්වත් නොවටිනේ. අන්න දැන් පෘථග්ජන පුද්ගලයා සුඛී කාලීය ධනය සමය හැප කරලා අත්තිභෝග අනන සුඛය වින්දට ඔහු විඳින්නේ ජීවිතයේ 16න් එකක සැපත. අනවජ්‍ය වුණේ නැත්නම් ඔහුට 16න් 15ක සැපතක් අහිමි වෙනවා. දැන් පොඩි සැපත ලොකු දෙයක් අරන් තියනවා, ලොකු සැපතක් තිබෙන බව දන්නේ නෑ නේද? දැන් ඔබ කැමතිද 16න් එකේ රැඳෙන්න 16න් 15ට කැමති නැද්ද? අපි කියමුකෝ මෙහෙම 15 සරක් 5යි 10 සරක් 15 1680යි. කෙනෙකුට 5000ට වැටපත් දෙනවා. එයා 5000 වැඩ කර ඉන්නවා. එයාට කියනවා මං 75000 දෙනවා එන්න කියලා. කවුද 5000 ඉන්නේ? ඒකම නම් වැඩ ටික. අන්න ඒ වගේ මේ සුඛය හොයන යන මිනිසා මෙන්න මේ 16න් එකේ සුඛය තුළ හිර වෙනවට වඩා තථාගතවරු පෙන්වා දාල පරිදි අනවජ්‍ය වන්නේ නම් ඔහුට තව 16න් 15ක සුඛයක්. මේකේ පෙන්වන රහස තමයි ලෞකික සුඛයේ 16න් එකයි, ලෝකෝත්තර සුඛයේ 16න් 15යි කියන එක. දැන් ආර්ය ශ්‍රාවකෙක් වෙන්නේ කොහොමද?
ඔන්න අපි ධර්මදේශනාවේ ටිකක් ගැඹුරට යන්නයි යන්නේ. ආර්ය ශ්‍රාවකයාගේ දැක්ම මොකක්ද කියන එක. ඔබට තියෙන දැක්ම බලන්න. ඔබ මෙහෙම දකිනවා. සුරතලෙක් විදිහට මව්කුසින් බිහි වෙනවා. ළමා තරුණ මැදිවිය මහලුසේ ගතකොට ජීවිතාවසානයේ දීර්ඝායු සම්පන්න ජීවිත ගත කළොත් මිය යනවා පොළොවට පස් වෙනවා. ස්ත්‍රිය උපදිනවා ස්ත්‍රියෝ මිය යනවා. පුරුෂයා උපදිනවා පුරුෂයාම මිය යනවා. සමහර විට ස්ත්‍රියෙක් වශයෙන් ඉපදී පුරුෂයෙක් වෙලා මිය යන දුර්ලභ අවස්ථාත් තිබෙනවා රටේ. නමුත් මේකෙත් මම දකින්නේ එකම පුද්ගලයෙක් ඉපදී මිය යන බව. ඒක සම්මත මට්ටමේ අපට පුද්ගලයෙක් ඉන්නවා පේනවා. ඒ තමයි අනාර්ය දැක්ම. දැන් ආර්ය ශ්‍රාවකයා ඕකන මේ දකින්නේ බුදුන් වහන්සේ වදාළ පරිදි දකින්න ඉගෙන ගන්න වෙනවා. එතකොට ඔබට තේරුම් ගන්න පුළුවනිද මේ කය තනියම නෙමෙයි වැඩ කරන්නේ කියලා. සිහි මූර්ජා වූ තැනක කය අහිංසකයි අසරණයි. මිය ගිය තැනක කයට කිසිවක් කරන්න බෑ. ලෝකේ තියෙන රූප ශබ්ද ගන්ධ රස කිසිවක් පස්දොරට ගෝචර කර ගන්න පුළුවන් හැකියාවක් මිය ගිය කයක නෑ කියන එකේ තේරුම පණ නෑ කියන එකට වඩා කයෙන් සිත ඉවත් වී ඇති බැවින්. එහෙනම් අපි එතනින් ඉගෙන ගන්න එසේ නම් සත්‍යය යනු මිනිසා යනු සිත කය දෙකක්. පෙර ධර්ම දේශනාවක මා මතක් කළා ප්‍රධාන වෙන්නේ බුදුන් වහන්සේ මනෝකම්මයේ කියලායි. කාය වචී ප්‍රධාන නෑ කියලා. මනෝ පුබ්බංගම ධම්මා මුල් දේශනාවලත් කතා කළා මේක සිත මුල් වෙනවායි කියලා. අන්න එහෙම ගත්තාම ඊට පස්සේ මේ සිත උපදින්න අපට තැන් පහක් තියෙනවා හයක්. එකටත් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නෑ. ලෝකයේ තියෙන දේවල් ගෝචරය කරගන්න සිත් උපදින්න වෙනවා. සිත් උපදින්නේ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්. සහ ඒව බාහිර උදව් වෙන්නේ ඒවා. නැත්තම් කල්පනාවෙන් හෝ මනෝද්වාරයෙන් සිතින්. මෙන්න මේ විදිහට අපිට ලෝකේ ජීවත් වෙන්නට දොරවල් හයෙන් අරමුණු හයක් පහළ වෙනවා සිතට. ඒ අරමුණු එනවා යනවා. හොඳ නරක හරි වැරදි වශයෙන් කවදාවත් ඒවා තියන්න බෑ ඉපදුනාට මේ යනවා. ඒ නිසා බුදුන් වහන්සේ වදාළ චිත්ත නියාමය ඉගෙන ගන්න. මොකද්ද චිත්ත නියාමය? නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං ලහු පරිවත්තං යත ඉදං චිත්තං. මහණනි මම මගේ බුදු ඇසින් දකින්නේ නැහැ. හටගත්ත ගමන් නැසෙන්නා වූ දෙයක් සිත තරම් වේගයෙන් නැසෙන්නා වූ දෙයක් ලහු පරිවත්තං. සිත තියෙන්නේ කියන කොහෙද කියන මෝඩ ප්‍රශ්න අහන්න එපා. සිත තියෙනවා නෙමෙයි ඒ මොහොතේ ඉපදීමේ යනවා. කයෙන් එක්කෙනෙක් ඉපදීමේ ගියාට ජීවිත අවසානයේදී හිතින් මොහොතක් පාසා ඉපදී මැරෙන දෙයක් තියෙනවා කියලා තේරුම් ගන්න. එතකොට මේ සිත උපදින්න තැන් 1යි කනයි නාසයයි දිවයි කයයි 5යි මනෝද්වාරයි 6යි. ඒ පිළිබඳව තථාගතයන් වහන්සේ වදාරලා තිබෙනවා. එකිනෙකට වෙනස් අරමුණු ඇසුරු කරනවා. එකට වෙනස් අරමුණු ගොදුරු කරගෙන ඉන්නවා. හැබැයි අරමුණු රසය ගන්නෙ නැහැ. ඇසකෝ කන හෝ නාසය හෝ දිව හෝ කය අරමුණු රසය නොගන්නා බව තථාගතයන් වහන්සේ වදාහරනවා. එකිනෙකට වෙනස් අරමුණු රසය නොගන්නා වූ ඉන්ද්‍රයන් පහක් වේ. ඒ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ඔක්කොටම. ඒ ඉන්ද්‍රයන්ට සිත පිහිටයි. අන්න එතකොට පස්දොර කියලා කියන්නේ සිත පිහිටන ස්ථාන පහක්. ඒ පිහිටන සිත තමයි ඇසේ පිහිටන සිත. චක්කු විඥානය, කනේ පිහිටන සෝත විඥානය, සිත පිහිටන අවස්ථාවට තමයි පංච නැත්තම් සය විඥානය කියලා කියන්නේ. අන්න සිත විසින් බාහිර ලෝකේ තියෙන අරමුණු රසය Tamanට රුචි අරුචි පරිදි අනුභව කරයි. සිත අරමුණු රසය අනුභව කරයි. ඔබ ඇහැ විඳිනවත් ඔබ විඳිනවත් නෙමේ සිත. දැන් සිතේ කොහොමද හැටි? සිතේ හැටි ඇහෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට දිවෙන් කයට නිරන්තරයෙන් මාරු වෙනවා. දැන් කයෙන් එක්කෙනෙක් හිටියට සිතින් ඔබට ඉන්නවද? පොරවක් එක් කොලෙන් කොලයට මාරු වෙනවා වගේ. වඳුරෙක් අත්ෙන් අත්තට මාරු වෙනවා වගේ. බුදුන් වහන්සේ උදාහරණයකුත් පෙන්නනවා සිතේ හැටි. ලහු පරිවත්තම් පම්බන්දී. වනාන්තරයේ වානරයෙක් යම්කිසි අත්තක්ගෙන තවත් අත්තකට මාරු වීමේදී තිබෙන අත්ත අතහරීද? ඒ අත්ෙන් තවත් අත්තකට යනකොට අරක අතහරීද? ඒ වගේ සිත එක අරමුණක් අරගෙන ඒක අතහැරලා තව එකකට යන්නේ කියලා. දැන් කයින් පුද්ගලයෙක් හිටියට ඔබට පේනවද සිතින් එහෙම දිගින් දිගටම යන කෙනෙක් නෑ කියලා? සිත සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේ පැහැදිලි කර උදාහරණයක් කුමක්ද? තව ටිකක් එහාට දැක ගන්න. පඨම සහ ဒုတိ අසුතවන්ත සූත්‍රවල පෙන්නනවා කයෙන් නම් පුද්ගලයෙක් ඉන්නවා කියලා ගත්තත් කමක් නෑ. ඇයි අවුරුදු 50ක් 60ක් 70ක් කයක් තිබෙන බව පේන නිසා. සිත සම්බන්ධයෙන් පෙන්වනවා ඉතිමනෝ ඉතිචිත්ත ඉති විඥානං. උදේ හටගත් එක දවල් නෑ, දවල් හටගත් එක හවස නෑ. වඳුරෙක් අත්ෙන් අත්තට පනින්නාසේ නිරන්තරයෙන් ඇස තුලත් කන තුලත් ඇසෙන් කනටත් කනෙන් නාසයටත් සිත මාරු වෙනවා. දැන් සිත මාරු වෙනවා නම් ඔබට දැන් කල්පනා වෙනවද උදේ සිල් සමාදන් වෙන්න ගිය පුද්ගලයා පොරොන්දුවක් වුණාම
කයින් එක්කෙනෙක් වුණාට සිත් වෙනස් වෙනකොට ඒක පාලනය කරන්න බැරි බව. පොරොන්දු වෙන්නේ මම කියලා කායිකව නමුත් අදහස හිතට ආපුවම ලෝභ දේශ මොහ ඉන්නවා මැරෙනවා පේන්නේ නැහැ කියන්නේ තේරුම ඒකට යටත් වෙනවා කියන එකනේ. අන පෘථග්ජන පුද්ගලයාට සිත පිළිබඳ පාලනයක් අවබෝධයක් නැහැ අතිභෝගානන් තිබුණාට. ආර්ය ශ්‍රාවකයා වෙනවයි කියලා කියන්නේ කය මුල් කොටගෙන හික්මනවා කියන එක නෙවෙයි සිත මුල් කොටගෙන හික්මනවායි කියන එක. දැන් එතකොට අපට මෞකසින් බිහි ජීවිත ආසානය දක්වා යනගත මරණ එකක් තිබුණාට ඊට මෙහා පැත්තේ බුදුන් වහන්සේ වදාළ දෙයක් පිළිබඳ අටුවාවල සඳහන් වෙනවා. කනේ කනේ තං ජායසේච ජීයසේච මීයසේච කියලා. සනයක් සනයක් පාසා ඔබද උපදින්නෙහිය දිරන්නෙහිය මැරෙන්නෙහිය. ඒක මොන වෙලාවටද? ඔබේ ඇසේ කනේ නාසයේ දිවකයි උපදින කාරණා ටිකක් තියෙනවා ස්කන්ධ කියලා. ස්කන්ධ උපදිත්ම දිරත්ම මැරෙත්ම. කන්දේසු ස්කන්ධයන්හි ජායමානේසු හටගන්නා කල්හි ජීයමානේසු දිරා යන කල්හි මියමානේසු මේ යන කල්හි. ඔය කතා කරන්නේ ජීවිත අවසානයේ මේ යාම නෙවෙයි. අර ලහු පරිවත්තං කනේ කනේ මොහොතක් මොහොතක් පාසා ඔබද උපදින්නෙහිය දිරන්නෙහිය මැරෙන්නෙහිය. දැන් ඔබේ ආවුස්සනයකින් ඉපදී මැරෙන තැන නේද? ඔන්නෝමයි ආර්ය ශ්‍රාවකයා දකින්නේ. ආර්ය ශ්‍රාවකයාට ඊ හිටපු කෙනෙක් අද නෑ මේකේ. අද ඉන්න කෙනෙක් හිට නැහැ. කයින් පුද්ගලයෙක් ඉන්න අපේ නර සිතින් මොහොතක් මොහොතක් පාසා අරමුණෙන් අරමුණට නැතෙනවා. මෙන්න මේ ආර්ය ශ්‍රාවක භාවයටපත් වීම නැත්නම් ආර්ය සත්‍ය කියන කාරණේ විග්‍රහ කරන්නේ මේ ෂණයකින් ඉපදී නැතෙන්නා වූ ඒකකයේ මුල් කොටගෙන බව මේ දේශනා මාලාවේ ප්‍රථම වතාවටම ඔබට කියනවා. තථාගතයන් වහන්සේ ලෝකෝත්තර ධර්මයක් දේශනා කිරීම සඳහා භාවිතා කළේ මේ මොහොතින් මොහොත ඉපදී නැසෙන්නා වූ ඒකකයේ බව ඔබ හඳුනා ගන්න වෙනවා. අන්න අර අවුපින් විපාක විශ්වාස කරමින් කෙනෙක් සංවරේන සංගමය දසවත්තුක සම්මාදිට්ඨිය ඒක ඔය මෞකසින් බිහි පුද්ගලයා ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා වශයෙන් ශික්ෂාපද මට්ටමින් පවත්වන සංවරය. පුද්ගල සංවරය නැත්තම් දසවත්තුක සම්මාදිට්ඨිය. ඒ හැම පුද්ගලයකටම පොදු ධර්මතාවයක්. අපි කියමුකෝ ඔය වාහන පාට කීපකින් නිෂ්පාදනය කරලා යවනවා. බලන්න පාට වෙනස් පිටපැත්තෙන් එකයි. නමුත් ඒකේ මොඩලය ගත්තාම එකම කම්පැනියකින් නම් එන්ජින් එකේ වෙනසක් තියනවාද? ඔක්කොම එක ක්‍රියාවලියනේ. නේද? දැන් මෑත නිල් පාට රතු පාට කොළ පාට එනවා මොස්තර. නමුත් ඇතුළත එන්ජින් එක එකම විදිහක් නේ. අර පිටපැත්තෙන් ඇස කනනාසය දිවකයි ස්ත්‍රී පුරුෂ ස්වභාවය මේවා වෙනස්කම් තිබුණාට Tamanගේ කුසල කර්ම ශක්තියින්ට අනුව තථාගත බුදු පියාණන් වහන්සේ දකිනවා මේ සියලු මානුෂ වර්ගයා කෙරෙහිම උපදින්නා වූ තවත් ඒකකයක්. මෙන්න ඒකකයේ දන්නේ නැතුව ආර්ය ශ්‍රාවකෙක් වෙන්න බෑ. මේ ඒකකයේ දන්නේ නැතුව ඔබට කවදාවත් නිර්වාණ මාර්ගය සඳහා තථාගතයන් වහන්සේ වදාළා වූ ත්‍රිලක්ෂණය චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදය කර්මක්ෂය කිරීමේ කර්මය මරණ සතිය ත්‍රිවිධ විතර්ක ප්‍රහාණය සතිපට්ඨානය මේ කිසිම දෙයක් තේරුම් ගන්න බෑ. වචන දැනගන්න පුළුවන් වෙයි. එහෙනම් මේ ලෝකෝත්තරයට පත්වීම සඳහා මම ඉතින් සඳහන් කළා වූ එක මාර්ගයක් තුලින් ඔබ තේරුම් ගන්න වෙනවා. ආයෙත් මම මේ වචන ටික කියන්නම්. ඔබ තේරුම් ගත්ත අර්ථයෙන් නෙමෙයි වචනාර්ථයෙන් පමණයි මම කියන්නේ. සතර සතිපට්ඨාන එක මාවතක්. ත්‍රිලක්ෂණය තවත් මාවතක්. චතුරාර්ය සත්‍ය තවත් මාවතක්. ත්‍රිවිධ විතර්ක ප්‍රහාණය තවත් මාවතක්. කර්මක්ෂය කිරීමේ කර්මය තවත් මාවතක්. මරණ සතිය වැඩිම තවත් මාවතක්. ඔබ දන්න පරිදි නෙමෙයි තථාගතයන් වහන්සේ වදාළ පරිදි මෙතෙන්ට සමීප වෙන්න වෙනවා. මේ මාවත් අටම දැනගන්න ඕන නෑ කෙනෙක්. එකක් දැනගන්න ඕන. එකකින් දැනගන්න ඕන අපි මේ සසර හදන්නේ කොහොමද? සසරෙන් මිදෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. අන බුදුවරු මේ ගැඹුරු දහමක් දේශනා කළේ මෙන්න මේ මිනිසා තුළ පවතිනා වූ මේ සියුම් ඒකකය මුල් කොටගෙන. ඒකකය කියන එකේ තේරුම එක කියන එකනේ. දැන් අම්මා වෙනයි තාත්තා වෙනයි දුව වෙනයි පුතා වෙනයි ගිහියා වෙනයි පැවිද්දා වෙනයි. එහෙම වෙනස්කම් පේනවානේ. ඒ බාහිර වශයෙන්. නමුත් ඔවුන් හැමෝටම ඇසට හම් වෙන්නේ රූප. කනට හම් වෙන්නේ ශබ්ද. නාසයට හම් වෙන්නේ ගන්ධ. ඊට වඩා වෙනස් අරමුණු ගන්න පුළුවන් සත්වයක් මේ සමාජයේ ඉන්නවා කියලා ඇහැට ශබ්ද, කනට රූප, නාසයට රස එහෙම කියලා කියන්නේ නැහැ කවුරුත්.
අන්නේ ඇසේ කනේ නාසයේ දිවේකයි හම් වෙන අරමුණ තුල සිදුවෙන්නා වූ ක්‍රියාදාමයක් තියෙනවා. මේ ක්‍රියාදාමය තථාගතයන් වහන්සේ විශ්ලේෂණය කරනවා ඊටා ගැඹුරින්. ඒකට කියන්නේ පංචස්කන්ධයාගේ ඉපදීම වැරීම කියලා. ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල බාහිර අරමුණක් හමු මේ විදිහේ සිදුවෙන්නා වූ ක්‍රියාකලාපයේ පංචස්කන්ධ ඉපදීම වැරීම වශයෙන් ත්‍රිපිටකයේ හඳුන්වනු ලබනවා. නමුත් අපේ බොහෝ බෞද්ධ පින්නතුන්ට එතෙන්ට එන්න බැරි වෙලා තියෙනවා මන්දයත් පංචස්කන්ධය කියන්නේ කය කියලා හිතන නිසා. ඒක වැරදි. ඔය ධර්මයේ ඉගෙන ගත්තේ නැති වෙදකම් කරන හරි තොවිල් පවිල් කරන හරි ඒගොල්ලෝ එහෙම කයට පංචස්කන්ධය කියන වචනේ පාවිච්චි කරපුවාවයි. දෙවියන් අදහන අය හරි. නමුත් තථාගතයන් වහන්සේ පංචස්කන්ධය කියන සමූහය පහ දේශනා කරන්නේ කය තුල නෙවෙයි. ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, සිත තුල. සකනම් සංයුත්ත නිකායේ සත්තට්ඨාන කුසල සූත්‍රයට යන්න. බලන්න ඔබට තියනවද කියලා මේවා. ඇස, කන, නාසය, දිව, කය තියනවනේ. ඇසට රූපේ, කනට ශබ්දය හමු වෙනව නේද? රූපේ හම්බුනහම හතරාමිත වශයෙන්ම විඳිනව නේද? එතකොට ඇහැට හම්බ වෙන රූපය ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වශයෙන් ඕන කෙනෙක් ගත්තාම කරන්නේ විඳින එක නේද? කනට හම්බුනහම ශබ්දේ මිහිරි හැමිරි වශයෙන් විඳිනව නේද? ඒකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වේදයක් නැහැ නේද? ශබ්දයක් විඳිද්දී ශබ්දේ විඳින වරුනහම ශරීරය විඳින අය ඉන්නවද මේ ලෝකේ? රූපයක් හම් වෙනකොට රූපේ අරමුණ විඳින වරුනහම ශරීරය විඳින අය ඉන්නවද? ගන්ධයක් දැනෙනකොට ගඳ සුවඳ විඳින වරුනහම ශරීරය විඳින අය ඉන්නවද? රස දැනෙනකොට රස රූපේ විඳින වරුනහම කය විඳින අය ඉන්නවද කවුරු? විඳින්නේ මොකක්ද එන අරමුණ? නමුත් අපිට වේදනා සංඥා සංකාර විඥාන අරමුණු වශයෙන් සහ රූප කියන්නේ ශරීරයේ වශයෙන්. රූප කියන්නේ සතර මහා භූත වශයෙන්. මෙන්න මේ අරමුණේ රූපය සතර මහා භූත බවට කය බවට පත් කිරීම පෘථග්ජනයාතින් සිදුනා වූ බරපතල වරදක් සම්බුද්ධ ශාසනය තුල. තින් ගොඩ යන්න බැරි යන්නේ ඒකයි. අනාජ්‍ය සුඛයට හිමිකම් කියන්න ගිහියට තව පැවිදියාටත් බැරි වෙලා තිබෙන්නේ මෙන්න මේ ආර්ය ශ්‍රාවකයට බවට පත්වීමට අවශ්‍ය පංචස්කන්ධයාගේ ඉපදීම මැරීම නම් වූ ගැඹුරු කරුණ. ස්කන්ධ කියන්නේ සමූහ කියන එක. එතකොට ඇහැ තුල සමූහයන් පහක් හට ගන්නවා. ඇහැ තුල හටගන්නේ බාහිර වශයෙන් රූපය. ඒ ඔබ විඳින්න ගන්නේ හතරාහෝ මිතුරා වශයෙන්. ගත්තාම වේදනාව. ඔබ හඳුනන්නේ රූප සංඥාවක් වශයෙන්. හතුරා නම් දුක් වේදනාව, මිතුරා නම් සැප වේදනාව එකයි සංඛාරය කියන්නේ. එතකොට ඇස තුල පහළ වුණා රූප වේදනා සංඥා සංකාර හතර කරපු දේ දැනගන්න එකට කියනවා චක්කු විඥානය කියලා. චක්කු විඥානය අදාළ කරලා නම කරලා මැර මේ යනවා. අදාළ කාර්යය කරලා ඒක ඉපදිලා මැරෙන්න විතරමයි. ඇහෙන් කනට කවුරුත් යන්නේ නැහැ. ඊට පස්සේ සෝත විඥානයක් හටගත්තොත් ඒ අරමුණ හඳුනාගෙන එතන මිය යනවා. අන්නේසේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, සිත තුල අරමුණක් හටගෙන විදින අතරතුර කන්දේසු ස්කන්ධ නම් වූ සමූහයේ ජායමානේසු හට ගන්න කල්හි, ජීයමානේසු දිරණ කල්හි, මීයමානේසු මිය යන කල්හි කනේ ත්වං සනයක් පාසා ඔබද උපදින්නෙහිය, දිරන්නෙහිය, මැරෙන්නෙහිය. උපදිනවා නම් දිරනවා නම් මැරෙනවා නම් කොහොමද මව් කුසෙන් බිහි වූ තැන් පටන් මැරෙන කර්ම ඉන්න පුද්ගලයෙක් ඉන්නේ. අන්න එහෙමයි ඔය ආත්ම දෘෂ්ටිය කියන එක. මේ ජීවිතය තුළ ආත්මයක් තියෙනවා කියන මතයට පහර වදින්න අවශ්‍ය දර්ශනයට අපි යන්නේ. ඇසෙන් කනටවත් කනෙන් නාසයටවත් මොකුත් යන්නේ නැතුව කොහොමද පරලෝට යන්නේ? නැත්තම් මේ ජීවිත අවසානයේ දක්වා එක්කෙනෙක් ඉන්නේ. මෙන්න මේ ස්කන්ධ පංචකය පිළිබඳව කතා කරන කාරණේ ඔස්සේ මේ දර්ශනයට අනේක තමයි ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනවයි කියන්නේ. එතන බුදුසමයේ ආර්ය ශ්‍රාවක භාවයේ දේශනා කරලා තිබෙන්නේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ තියෙන මේ දෙකේ පවතින වෙනස තුල. බුදුසමයේ ගැඹුරු සත්‍යවත් ආර්ය සත්‍ය දේශනා කරලා තියෙන ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා මුල් කොටගෙන නෙමෙයි පංචස්කන්ධේ මුල් කොටගෙන. පංචස්කන්ධයාගේ ඉපදීම මැරීම නම් වූ සියුම් අභිධම යටපත් වූ සමාජයක් තුළ ඊට පස්සේ ආයෙත් ඔන්න පංචශීලය, අටශීලය, දසශීලය, උපසම්පදා සීලය සිල් මුල් කොටගෙන ශික්ෂාපද සංවරයක පිහිටා භව වළක්වාගෙන යටපත් කරගෙන පින උත්පාදනය කරගෙන පිනෙන් සසර යන්නට ගමනක් අපි හදාගත් ඇරුණහම අනවජ්‍ය වෙන්න අවශ්‍ය ලෝභ දේශ මොහ වැඩෙන එක වළක්වා ගන්නට පංචශීලයේ සිට උපසපම් සීලයටත් බැරි බව මගේ අවබෝධයයි. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා ලෝභක්ඛය නිබ්බානං, දෝසක්ඛය නිබ්බානං, මෝහක්ඛය නිබ්බානං.
නිවීම කියන්නේ ලෝභය, දේශය, මෝහය හිතේ පවතිනා වූ සංසිඳී යාමට කියන නම. එහෙනම් ලෝභ කය නිබ්බානං ලෝභයේ වැඩිම දුකක් නෙමෙයිද? ද්වේෂයේ වැඩිම දුකක් නෙමෙයිද? මෝහයේ වැඩිම නමක් නෙමෙයිද? අන්න තේරුම් ගන්න. කෙනෙක් ජීවිතයේ පෘථග්ජන භාවයේ තුළ ලෝභයේ, දේශයේ, මෝහයේ වඩන්නෙක් බවට පත් වෙලා දුක් වැඩි කරගන්නවා. ඒ මානසික දුක වැඩි කරගන්නේ. අතිභෝගානන තී වෙනවා. නමුත් මානසික දුක. අන්න එතනයි රහස තියෙන්නේ. ඒ මානසික දුක අපි හදාගන්න කාරණයක්. ඒක ඒ මොහොතේ හටගන්න දෙයක්. එන දුක දකින්න ඕනේ ජීවිතය තුළ නෙමෙයි. ඇසේ කනේ නාසයේ දිවේ කයේ උපදින්නා වූ මේ අරමුණ තුළ අරමුණ විග්‍රහ කරන රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහකට. එතකොට පංචස්කන්ධය. පංචස්කන්ධයට එන දේ මමත්වෙන් ගන්නවා කියලා කියනවා. එතකොට සක්කාය කියනවා. පංචස්කන්ධයට මමත්වෙන් ගැනීමට දිට්ඨි කියනවා. මමත්වෙන් ගත්ත ගමන් සංයෝජනයක් වෙනවා. සසරට බැඳෙනවා. අන්න පංචස්කන්ධය සසරට බැඳෙන්නේ නැහැ. පංචස්කන්ධේ මමත්වෙන් ගැනීමෙන් පංච උපාදානස්කන්ධය වී අනාගත විපාක දෙන්න හේතුවක් සසරට බැඳීමක් සිදු වෙන නිසා සසර ගමනක් තියෙනවා. සත්‍යයට පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ බවට පත් කිරීමෙන් දුක හදාදී සසර පව ඔස්සේ පින ඔස්සේ ධාන ඔස්සේ සසර ගමන හදාදී. එතකොට පංචස්කන්ධයට පවාවොත් පංචස්කන්ධයට පිනාවොත් පංචස්කන්ධයට ධානාවොත් පවේදී පිනේදී ධානයේදී පව මමත්වෙන් ගැනීම පින මමත්වෙන් ගැනීම ධාන මමත්වෙන් ගැනීම පංච උපාදානස්කන්ධයයි. අන්න පංච උපාදානස්කන්ධය තුල තියෙන එකේදී මේ කාය වචී මනෝ සුචරිතේ නැහැ. ඒකට එනදී මම මගේ ආත්ම කොට සිහියෙන් තොරව කටයුතු කරන්න. අන්න එතකොට එහෙනම් ඔහුට මම මගේ ආත්ම කොට ගත්තා වූ මමත්වයේ දුක්ඛය හිමිකම් කියන්න සිද්ධ වෙනවා. ඔහු පංච උපාදානස්කන්ධය පරිහරණය කරන පෘථග්ජනයෙක් බවට පත් වෙනවා. පෘථග්ජනයාට අනවජ්‍ය සුඛය හිමි නෑ. අන්න මේ පංචස්කන්ධයට දේ මම මගේ ආත්ම කොට ගැනීම ආර්ය භාවයයි. ඊතන මයන්න මම නෙමෙයි, කයන්න යන්න මම නෙවෙයි. අරමුණේ ඇලීම ගැටීම මමයි. මමත්වෙන් ගත්තාම සසරට බැඳෙනවා. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දව මාර සසර කරමින් හිටියේ මෙයයි. අන්න දැන් අමඤ්ඤමානෝ මමත්වෙන් නොගැනීමෙන් තමයි අනවජ්‍ය කාය වචී මනෝ කර්ම වලට යන්න පුළුවන් වෙන්නේ. එතකොට ලෝභ දේශ මොහ යට වෙන්නේ ඇස්සේ වෙනවා. සෙවෙන්න ලෝභක්කේ දේසක්කේ මොහක්කේ නිබ්බානං කියලා කියනවා. ලෝකෝත්තර සුවේ හමු වෙනවා. සෝවාන් සිට අන්න එයාට කියනවා ආර්ය ශ්‍රාවකයා. ආර්ය ශ්‍රාවකයා ලබන මෙන්න මේ කාය වචී මනෝ කර්ම වල අනවජ්‍ය බව අයින් වෙනකොට, ආත්ම බව අයින් වෙනකොට තිබෙනා වූ සැනසීමට අනවජ්‍ය සුඛය කියලා කියනවා. එතකොට අනවජ්‍ය සුඛය ආර්ය ශ්‍රාවකයෝගේ දර්ශනය තුළ විඳින්න පුළුවන් දෙයක් කරන ඇඳුම් මාරුවක් නෙවෙයි. දැන් බලන්න මේ කොටස එළි වෙන්නේ නෑ නේද මේ ධර්ම දේශනාවල. මේ ගෘහස්ත ජීවිතය ගත කිරීම අතිභෝගානන පෘථග්ජනයින්ට විඳින්න පුළුවන්. නමුත් අනිවාර්ය සුඛය විඳින්න පෘථග්ජනයා මෞකසින් බිහි වී ජීවිත අවසානය දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් කියලා හිතන්නේ නැතුව මොහොතින් මොහොත මැරෙන ස්කන්ධ පහට මැරෙන කෙනෙක්. ඒ ස්කන්ධේ පහට එන දේවල් ආත්ම කොට නොගැනීම තුළින් සසරට බැඳීම වළක්වන්න පුළුවන් බව තේරුම් ගන්න අවශ්‍ය ධර්මයේ තවදුරටත් ශ්‍රවණය කළ යුතුයි. මේ ධර්ම දේශනාවේ අගටෝන් මෙතෙක් පැහැදිලි නොකරා වූ කොටසක් මම ගත්තා එළියට. තථාගතයන් වහන්සේගේ ගැඹුරු ධර්ම දේශනා ස්ත්‍රිය පුරුෂයා ගිහියා පැවිද්දා කියන ભેදයෙන් තොරයි. ඒ සියලු දෙනාටම ඇස තුල කන තුල නාසය තුල දිව තුල උපදින්නේ ලෝකේ හඳුනා ගන්න රූප වේදනා සංඥා සංකාර පහක්. ඒක උපාදාන බවට පත් කරගන්නා වූ එක තමන් කරන්නා වූ පෞද්ගලික වරදක්. ලෝක ජීවත් වෙන්න ස්කන්ධ පහ පහළ වෙන එක පොදු දෙයක්. නමුත් ඒක උපාදාන ස්කන්ධ බවට පත් කරගන්නේ ලෝභ දේශ මොහ වශයෙන් තමන් ගැනීමෙන්. මෙන්න මේ වරද පෘථග්ජනයාට අහු වෙනවා මේ වරදට. මෙන්න මේක තේරුම් ගන්න පුළුවන් වෙනකොට තමයි මේ පුද්ගලයාට බුදුන් වහන්සේ වදාලා ඉද බික්කවේ ගහපති. ඉද ගහපති කුලපුත්තෝ. කුලපුත්‍රය ග්‍රහපතියෙකුට ආර්ය ශ්‍රාවකෙක් වෙන්න පුළුවන් නම් ගෙදර ඉඳන්මත් නිවන් සුව විඳින්න පුළුවන් කියන මේ තේමාව පිළිගන්න සූදානම් නෑ නේද මේ සමාජයේ තාම. ඒ ආර්ය ශ්‍රාවකෝ කියන පදේ විවරණ වෙන්නේ නෑ නේද කොච්චර බණ කිව්වත්. ඒ කොටස යටපත් වෙලා නේද? ඔන්න අපි උත්සාහ කරන්නේ ක්‍රමික ධර්ම දේශනා මාර්ග ඔස්සේ මෙන්න මේක එළියට ගන්න. අදට මම කල්පනා කරනු ලබනවා මේ අනන සූත්‍රය ඔස්සේ නම් ඔබට පැහැදිලි කළේ ඔබ මේ ත්‍රිවිධ සුඛය විඳින්න. ඊළඟට විඳින්න ඕන නම් ඔබ සද්ධර්මයේ තේරුම් අරගන්න අවශ්‍ය සත්පුරුෂ සංසේවයේ සමග සද්ධර්ම ශ්‍රවණයට පැමිණීම දැක්ම නිවැරදි කරගන්න.
ඒකට කියනවා දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. ධම්මැස පාදාගෙන අදාළ ගමන් මගෙහි යාමට ධර්ම දේශනාවේ අනුග්‍රහක බෞතුන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණය කළ හැමට හේතු ආසනා වේවා කියන සුභාශිංසනය කරමින් අද ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. ධර්ම දේශනාවේ දායකත්වය ආර්.පී. සෝමපාල මහතා. නම්බර 275-9 ශාන්ත මයිකල් මාවත පට්ටියවෙල උස්වැටකෙයාව පදිංචි. එලිපිනේ පදිංචි මේ මහතාගේ 2022 මාර්තු මාස 2 වෙනි දිනට එදී ඇති 69 වෙනි උපන්දිනය වෙනුවෙන් එතුමන්ට සුබ උපන්දිනයක් සමග නිදුක් නිරෝගී සුව චිරජීවනයේ පතමින් මෙම ධර්ම දේශනාවට දායකත්වයෙන් දරා තිබෙනවා. පළමුව අපි net නාලිකාව සමග අප ඔබට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනු ලබනවා. ඒ වගේම මෙම ධර්ම දේශනාව මහා සංඝරත්නයේ ශක්තියෙන් අද දින දේශනා කරන මේ දේශකයන්න් වහන්සේටත් චතුරාර්ය ශක්තියෙන් නිවන් අවබෝධයට පැමිණිත්වා කියාද මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි ජනතාවට චතුස් ශක්තියෙන් නිවන් අවබෝධ වේ පැමිණිත්වා කියාද දරුවන්ට හා සහෝදර සහෝදරියන්ටත් ඒ අයගේ දරුවන්ටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සැලසේවා කියාද ප්‍රාර්ථනා කරනු ලබනවා. ඊට අමතරව තවත් උපන්දින කීපයක් සඳහා උපන්දින ආශිර්වාදයන් සඳහන් කරනු ලබනවා. 2022 තුන්වෙනි මාස 21 වෙනි දින උපන්දිනයේ දෙන්නා වූ ධම්ම කල්යාණී මෙහෙණිය. සිල්මෑනියෝ කියන වචනට වඩා පාවිච්චි කරන්න පුරුදු වෙන්න ධම්ම කල්යාණී මෙහෙණිය. එහෙමත් නැත්නම් උපසම්පදානම් භික්ෂුණිය. ලංකාවේ උපසම්පදාවක් තියෙනවා දැන් තේරුම් ගන්න උත්සාහ වෙන්න. 2022 තුන්වෙනි මාස 8 වෙනි දින උපන්දිනයේ දෙන්නා වූ ආර්.පී.එස්.කේ සඳරුවන් පුතණුවන්. 2002 තුන්වෙනි මාස පළවෙනි දිනේ උපන් දෙන්නා වූ චන්ද්‍රකාන්ති මහත්මිය. 2002 තුන්වෙනි මාස 9 වෙනි දින උපන්දිනේ දෙන්නා වූ ආර්.පී. නිදේශ් මොනගුරා. මෙන්න මේ සෝමපාල මහත්මයා ප්‍රමුඛ උපන්දින සමරන්නා වූ හැම දෙනාට උපන්දින සමරන මෙම අයටත් නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා. ධර්මයට යොමු කරන විශේෂ කල්යාණ මිත්‍ර කේ.සී. පෙරේරා ආර්.එම්. කුලතිලක මුදලාලි යන අයගේ පවුල්වල සියලු දෙනාටත් නිරෝගී සුවපත් භාවයේ පතමි. ප්‍රධාන වශයෙන්ම උපන්දින ධර්ම දානයක් වන අතර උපන්දින ආශිර්වාදයක් සඳහා මේ කටයුත්ත කරලා තිබෙනවා. ඊට අමතරව මේ පරලෝකීය වූ සිමියොන් සිඤ්ඤෝ නමැති පියා, සීලවති නැමැති මව, පී සල්මිනා නැමැති සුළු මව යන සියලු සංසාරගත නෑහිත මිතුරන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනු ලබනවා. ධර්ම දේශනාව සඳහා මූලිකත්වය දරා ධර්ම දේශනා කරවා ගැනීමෙන් ධර්ම දානයක් දී උපන්දින සැමරූ ඔබ හැමට සුබ උපන්දිනයක් වේවා. නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සැලසේවා. අනාගත බලාපොරොත්තු ඉටු වේවා. රෝග පීඩා දුරු වේවා. ධර්ම මාර්ගයේ පූර්ණ වේවා. උතුම් නිවන් මඟ හෙළි කර ගන්නට ලැබේවා. පරලෝසපත් ඥාති වර්ගය ගෞරවයෙන් සිහිපත් කරන්නට උපහාරයක් වේවා. අවශ්‍ය කෙනෙක් නම් පින් අනුමෝදන් කරගනිත්වා. මතු භවයකදී මිනිසත් බව ලබා ත්‍රිලක්ෂණයේ ගැඹුරට අහගෙන සසර දුක් නිමා කරන්න මං පිත් විවර කරගන්නට උන්ටත් මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතු වේවායි ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සෑම දිනාටම තෙරුවන් සරණයි.